කොහොමත් ලංකාවේ සිල්වත් අය හරි සැරයි නේද? ගොඩක් සිල්වත් අයට යක්ෂාරූඪ වෙන ප්‍රමාණය වැඩි. හොඳට බලලා තියෙනවා ගොඩ සිල්වත් නම් කේන්ති යනවා ගොඩක්. හරියට කේන්ති යනවා. දැන් ගෙදර ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගොඩ සිල්වත් අම්මනේ. අම්මා තමයි කේන්ති යන්නේ. උසම වැඩක් ඒක. මං කල්පනා කරනවා මොකද? ඒක තේරුම් ගන්න ඕන එකක් තම තමන් ගැන හිතන්න. මම දන්නවා ඒක හේතුව මොකක්ද කියලා. හේතුව තමයි තමන් දෙයක් නොකර ඉන්නේ අනිත් අයගේ යහපත වෙනුවෙන් කියන එකේ නම් එයා නොකර ඉඳීම ආරම්භ කරලා තියෙන්නේ විස්ඩම් තුල නෙමෙයි. එයා නොකර ඉඳීම ආරම්භ කරපු එක අනුන් වෙනුවෙන් කරපු එකක් නම් එයා ඒ නොකර ඉඳීම එයාට ස්ට්‍රෙස්. නොකර ඉඳීම යනවා නොකර යුතු ඇයි කියලා තේරුම් ගැනීම ඇතුලේ වෙච්ච එකක් නම් එයාට ඒක ජීවිතේ පුරාම නොකර හිටියත් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක නිසා කියන්නේ නැත්නම් ගොඩක් වෙලා තියෙන්නේ අපේ සංස්කෘතියේ තියෙන බාධක ටික හින්දා නොකර ඉන්න දේවල් තියෙන කොට. එතකොට ඉන්නේ ආතතියෙන්ද නැද්ද? ගොඩක්. ඒකයි චුට්ටක් කියන්නේ. අනිත් එක තමයි සීමාව ඉක්මවලා බලාපොරොත්තු හීන වැඩි වුණාම ඇටැච්මන්ට් එක ඕම තද වුණාම තදින් බැඳුනම අනිත් එක්කෙනා එක එයාට වැරද්දක් වෙයි කියලා කේන්ති ගන්න කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ කේන්ති නොගෙන හිටියොත් වැරද්දක් කරවෙන්නේ. ඒකත් එක. ඒ කියන්නේ තාත්තලට වඩා ටිකක් අම්මලානේ ළමයින්ගේ වගකීම ගොඩ ගන්න අපේ රටේනේ. එතකොට සිංහල කාන්තාවට වැඩිපුර කේන්ති යන්නේ එහෙම කේන්ති නොගෙන හිටියොත් බය වෙනවා. ළමයා නරක. මම එහෙම තදට හිටියේ නැතත් ආර්බුදයක් ඒගොල්ලෝ අම්මා කමින්දයි. ඒගොල්ලෝ නරක හින්දා නෙවෙයි ඒ තමයි අම්මා. එයා හැමතිස්සෙම අපි ගැන බයෙන් ඉන්නවානේ. එතකොට එයා අපිට විනාශයක් වෙයි කියන එක වළක්ව ගන්න එයා උත්සාහ කරන්නේ එයා කේන්ති අරගෙන එයා කේන්ති කියොත් අපිට හානියක් වෙයි කියලා අපි බය කරගන්නවා. ඒක ඇත්තට හොඳ නැහැ. මම කියන්නේ ඒක ඇත්තට හොඳ නැහැ කියලා. ඒකෙන් වෙන්නේ ළමයි මේ අම්මට තාත්තට ඔක්කොම හංගන්න පටන් ගන්නවා. ඒ අම්මලා තාත්තලා සීමාව ඉක්මවලා කේන්ති ගන්න ගියොත් එහෙම ළමයි පොඩි කාලේ ළමයින්ගේ ඇත්ත ජීවිතේ අම්මා තාත්තා ගාව විතරක් කරන්නේ නැතුව එළියට කෙල්දරව. එතකොට ඔබේ ළමයාට වෙන්න පුළුවන් ලොකුම හානිය වෙලා ඉවර වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ අධික ලෙස කේන්ති ගන්න කෙනකින්ද ඔබ පිටි කාලා කෑ ගහන කෙනෙක් වුණොත් වෙන්න පුළුවන් ඔබ ගාව ළමයි විවෘත වෙනවා. දැන් මම දන්නා එක මගේ ලොකු අඳුර කොට සැරයක් කෙනෙක් ඉන්න මම ගොඩක් වෙලාවට මේ ලොකු අඳුර ගාව මගේ ඇත්ත පෙන්වුවේ නැහැ. ඒකෙන් මට සමහර මගේ දුර්වලකම් හදාගන්න මට අවුරුදු 20 විතර පැනලා මටම තේරෙනකම් කල් ගත්තා. සමහර විට මගේ ලොකු අඳුරෝ කේන්ති ගන්න ඕනි වෙලාවෙදි විතරක් කේන්ති අරගෙන මාත් එක්ක කතා කරන කෙනෙක් වුණා නම් සමහර විට මං හිතනවා මම අවුරුදු 20ක් වෙනකම්වත් ඒ වැරදි හොරේ කරන එකක් නැතුව. මොකද ගොඩක් ඒවා ලොකු අඳුරවන්ට අහු නොවි තියා ගැනීම තමයි මගේ ගෝල් එක. මේක වැරද්දක්ද හරියටද කියලා තේරුම් ගැනීම නෙමෙයි. මෙයාට අහුනොත් නිවල. ඒ නිසා සියලු කුටි කෑම වලට පස්සේ මම හොයාගෙන තියෙනවා ඒක අහුන වෙන කරන ක්‍රමය මොකක්ද කියලා. ඒ කියන්නේ ඒකේ වලකීම ඉගෙන ගැනීම වෙනුවට ඒක අහුන වෙන කරන ක්‍රමය අපි හොයන්නේ. ඒක හොඳ නෑ ළමයින්ට. ඒක ළමයින්ට හොඳ නෑ. ළමයින්ට එකෙන් අයහපතක් වෙනවා. සමහර විට ඔබත් එක්ක තියෙන්න පුළුවන් ඊටාම හොඳ මානසික සම්බන්ධකමක්, ඊටාම හොඳ රිලේෂන් එකක් නැති වෙලා යනවා. ඒක අම්මලා තාත්තලා කේන්ති ගත්තට කමන්නේ ඒක ඕනොට වෙඩි. අවශ්‍ය දෙයකට අවශ්‍ය වෙනවා. තදින් කියනවා එක තදින් කියනවා. කොහොමද 60 පොඩි හඳුරු හදනවා. ඒ නිසා මම කේන්ති ගන්නවා හිතලම අවශ්‍ය වෙනවා.
අපිට පේනවා ඒක ඕනේ. නැත්තම් චූටියන්නේ ඔක්කොම තේරෙන්නේ නැහැ නේද? පොටි පාලනයකට ඒක ඕනි. නමුත් ඒකට ඇඩික්ට් වෙන්න එපා. ඒ කියන්නේ අපිට වෙන්නේ අපි ගොඩක් අනිත් අයගේ යහපතට කරන්න යන ඒවට අපි දන්නේම නැතුව මොකක් වෙනවද? ඒක අපේ ජීවිතේ හැම එකකම. දැන් අර එකනලා ඉස්කෝලේ ගොඩක් කරනකොට ඉස්කෝලේ ගුරුතුමීලාට හොඳ තෘප්තිමත් පෞල් ජීවිතයක් තියෙනවා ඉන්නේ පොඩ්ඩයි. ඒ කියන්නේ ඒගොල්ලෝ අර ළමයි 40ක් විතර ඉන්න පන්තියක කේන්ති අරගෙන ඒ ටීචර් භූමිකාවේ ඉඳලා අන්තිමට එයාට මහත්ය පේන්නේ ස්ටුඩන්ට් කෙනෙක්. එයාගේ ගෙදර එයාගේ ළමයි පේන්නේ ස්ටුඩන්ට් ලාගේ. ඉතින් එයාට ලයිෆ් එකක් නැහැ. ඒගොල්ලෝ හරි පව්. හරිම පව් ඒගොල්ලෝ. ඒ කියන්නේ ගුරුතුමීලගේ කේද වාචකේ 아무තු කේද වාචකේ. මම දන්නවා ඒ කියන්නේ හරියට ඒගොල්ලෝ තේරුම් ගන්න තියෙන ඒගොල්ලන්ට මොකද උනේ කියන්නේ. පව් ඒගොල්ලෝ. මම යෝජනා කරන එතෙන්ට වැටෙන්න එපා. ඇඩික්ට් වෙන්න එපා. තමන් වෘත්තියක් කරනවා නම් එහෙම ඒක වෘත්තිය වෙලා. ඒක ගෙදර ගෙන්න එපා. ඒක ගෙදර ගෙනාවොත් ඉවරයි. ගෙදරත් ඉවරයි. ඊළඟට ගෙදර එක වෘත්තියට ගෙනියන්න. ඔබට කේතියන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සුන්ට අනාගාමී වෙනකන් කේතියනවා. ඒ කියන්නේ තරහ කියන එක, පටිග කියන එක නැති වෙන්නේ අනාගාමී වුණා. එතකම්ම ගැටීම් තියෙනවා අපේ හිතේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒකට ඇඩික්ට් වෙන්න. ඊට පස්සේ වෙන්නේ අපි මම මේ කේන්ති අරගෙන දුක්ෙන් ඉන්නේ මට කිසි සතුටක් නැහැ කිව්වට මතක තියාගන්න. ඒ කේන්ති ගන්න එකම අපේ සබ්කොන්ෂස් එක හැපි වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ සබ්කොන්ෂස් එක වැඩ කරනවා කේන්ති ගත්තොත් තමයි දවස සක්සස් වගේ. ඒ කියන්නේ කාටහරි බනින්න ඕනේ කාටහරි නඩු වෙන්න ඕනේ. අපිට ලොකු සයිකොලොජිකල් ඉෆෙක්ට් එකක් එනවා. හරි පරිසම්. හරිම පරිසම් වෙනවා. ඔය ඕනකට වඩා දේශය කිසිම දෙයක් තේරුම් ගන්න බැරි කරනවා. ඊළඟට ජීවිතයේ සතුට සැනසෙන්න නැති. අපිට හොඳ මනුෂ්‍ය සම්බන්ධ නැහැ. කේන්තිය තමයි තුන්වෙනි බාධකය. දේවදත්තාම දුරුන්ට තුන එකම තමයි. ඉඳ එක මෙහෙර විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙව්දත් නොතිතිනොපුර. එකම පන්සලේ හිටියත් භාග්‍යවතුන් වහන්සේගෙම බණ ඇහුවත් දේවදත්තාම දුරුවෝ නිවන් දැක්කේ හේතුව හෙට්‍රට්. එයාගේ ඇතුළේ තිබිච්ච අධිකතරක් මේ කිසිම දෙයක් තථාගතයන් වහන්සේ කියලා කිසිම දෙයක් යට තේරෙන්නේ. ඒක තමයි හේතුව. කොච්චර වටින දේශනා කරත් අවබෝධ වෙන්නේ. ඇත්තටම ඔබලාගේ ගෙවල් වල හොඳ ෆැමිලි එකකට අවශ්‍යම දේ ද්වේෂය අඩු කරගන්න. මොකද ද්වේෂය අධික වෙන ගෙවල් වල එකිනෙකාගේ sannivedanaya බිඳ වැටෙනවද නැද්ද? බිඳ වැටෙනවා. අන්තිමට වෙන්නේ රණ්ඩුවට අකමැති කියන කතා කිරීම නවත. එයා මගේ හැදීම පටන් ගන්නවා. හරිම නරක දෙයක්. ඒතර ළමයින්ට මා හෙඩේක් එකක් නේ. අම්මා තාත්තා මුණ ගැහෙන වෙලාවට ඔබට යෝජනා කරනවා මොන අයහපත් තත්ත්වයේ ඇතුලේ සිහියේ කතා කරන්න පුළුවන් මට්ටමට ඔබ ජීවිතේ හදාගන්න. වාඩි වෙලා කැම ටිකක් කන ගමන් ඕනිම ප්‍රශ්න ලොකු වෙන්න පුළුවන්. ප්‍රශ්න ලොකු වෙලා තින්නේ ඇත්තටම ප්‍රශ්නෙට මනසින් දීපු ලොකුකම හින්දානේ. නැතු ඔය මේ අපිට ලෝකෙ පෙරලෙන ප්‍රශ්න වගේ තේරුණාට ඒ ප්‍රශ්නේ ආරම්භ වෙච්ච වෙලාවේ පැය 5කට පස්සේ ඒ හැඟීම ඒ විදිහටම තියෙනවා. ඒ සිද්ධිය කියන්නේ නෑනේ. පැය 10කට පස්සේ ඊටත් වෙනස්. දවසකට පස්සේ ඊටත් වෙනස්. අපි නටන්නේ පළවෙනි පැයේදී. මම යෝජනා කරනවා පුදුමත් කියලා. බොහොම පුදුමත්. හොඳ ජීවිතයකට අනික තේරෙන්න ඕනනේ. අනිකව තේරෙන්නේ නැහැනේ තාගෙනන් ඉන්නේ. දත්පිටි කකනන් ඉන්නේ අනිකව තේරුම් ගන්න අමාරුයි. අනිකා ගැන තැම්පත් කරගත්තු දාගක් තියෙන නෑ. මොනවා කිව්වත් ඒක හරහා තමයි.
ඒ මොනවා කිව්වත් එන්නේ එයාත් එක්ක තියෙන තරහ හරහා වුණාම ඒකට කොච්චර හොඳ එකක්ද තේරෙන්නේ නැහැ. සිංහල බෞද්ධය මම බෞද්ධය කියලා කියන්නේ ඉතින් අපේ මිනිස්සුන්ටනේ අපිට බොහොම කෙලින් කියන්න පුළුවන්. අන්තාගමික අය අහන් ඉන්නකොට බන ඒගොල්ලොත් එච්චර ඒක ફોકસ කරන්නේ නැහැ. ඒක මට එහෙම කියන්න බෑනේ. ඒගොල්ලෝ කැමති නැන්නේ මේ දේශනාව ගන්න. ඒගොල්ලෝගේ ආගමක් තියෙනවනේ මම. මම සිංහල බෞද්ධය කියලා එකයි කියන්නේ. බෞද්ධයට මඟ පෙන්වන්න හාමුදුරුවෝගේ වගකීමක් තියෙනවා. හාමුදුරුවෝ ඒක කරන්නේ. සිංහල බෞද්ධය හරියට මේ අතීතේ මතක තියාගන්න. බෞද්ධයට බුදුහාමුදුරුවෝ එපයිම කිව්වා. ඇත්තටම කිව්වොත් මම කියන්නේ අර බෞද්ධ තරහ ෆික්ස් ඩිපොසිට් දාලා පොලියෙන් තමයි පලි කරන්නේ. ඩිපොසිට් එකක්. ඇංගර් කියන්නේ. ඒකේ පොලිය. ඒකෙන් තමයි පලි කරන්නේ. අර අතීත සිද්ධිය තියෙනවා. 89 සිද්ධිය අදිනෝනේ 2019 අපේ බෞද්ධයට මතකයි. හොඳට කියන්නේ. ඇඳන් ඉඳපු ෂර්ට් එකකින් ඉඳලා කියනවා. මම යෝජනා කරනවා. ඕනවට වඩා කාත් එක්ක හරි අතීතෙත් එක්ක ගිහිල්ලා අතීතෙත් එක්ක ගැටෙන්න ගියත් වරදිනවා. අතීතෙත් එක්ක ඕනවට වඩා ඇලෙන්න ගියත් වරදිනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ present moment නේ. මේ මොහොත අතීතය කියන්නේ past එක ඉවරයි. ඒක ඉවරයි. අනාගතය ඇවිල්ලා නැහැ. ඒක ඇවිල්ලා නැහැ. මේ මොහොත. ඒකට බුද්ධ ආගමේ වචනේ පච්චුප්පන්නේන යාපෙන්ති. මේ මොහොතේ ඔබ සවිඥානික. කන්සන්ට්‍රේට් කර. මේ මොහොතේ ඔබ හරියටම මනස එකඟකම තියාගන්න. අතීතයට ගියොත් හම්බ වෙන්නේ බැනපොලිස්. යහපොලිස්. අතුරුකම් කරපුවා. අපේ වගත්තු අයනේ අක්කොච්චිම, අවතිම, අජිනිම මට ගැහුවේ, මට බැන්නේ, මා සතුටේ ගත්තේ කොච්චර මතකද? වර්තමානයේ ජීවත් වෙන වර්තමාන ප්‍රශ්න වර්තමානයේ කතා කරා. වර්තමානයේ. ඒකට ගොඩක් දේවල් ලස්සනට නිමා කරා. තාම හොඳට නිමා කරා. බුද්ධිමත් බවද? බුද්ධිමත් අවබෝධය කරා යන ගමනට දේවල් තේරුම් ගැනීමට දරන වීර්යයට මම ඔබට යෝජනා කරනවා අත්‍යවශ්‍යයි කුමක්ද? දේශය නැත්නම් ව්‍යාපාදය පාඩම්. අන්තිම දෙක කෙටියෙන් කියනවා. මොකද දැන් මම සාමාන්‍යයෙන් මම කියන්නේ පැය විනාඩි 20යි දැන් පැය විනාඩි 15ක් ඉවරයි. අන්තිම දෙක මම කෙටියෙන් කියනවා. ඒ තමයි උද්දච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා. උද්දච්ච කුක්කුච්ච ඒකට කියන්න පුළුවන් restlessness and worry. restlessness උද්දච්ච කුක්කුච්ච කියන්නේ worry අපි විඳවන worry restlessness කියන්නේ අපේ මනසේ නසංස විසිරිලා අපිට දේවල් තේරෙන්නේ නැහැ. අපි ගොඩාක් අවිවේකී මනසකින් ඉන්නකොටත් අපිට දේවල් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මනසේ කිසිම සාමයක් නැත්තම්, මනස කැළතිලා නම්, මනස කැළඹිලා නම් දේවල් අවබෝධ වෙන්නේ නැහැ. ඒ විතරකුත් නෙමෙයි අපේ මනස කොච්චර හරි ඉන්නේ දුකේ නම්. අතීතේ මේක කරගන්න බැරි වුණා, අරක කරගන්න බැරි වුණා, ඊයේ තතපසු වුණා, ආයේ ඊයේ තතපසු වුණා කිය වෝරි නම් අදත් තතපසු. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක ඊයේ. මේ මොහොතේ වැඩ කරා. මේ මොහොතේ ඔබ නොකල යුතු එක නොකරින්න පටන් ගන්න. ඊයේ කරපු එක ගැන හිතන්න එපා නොකල යුතු ඒවා. ඒ ඉවරයිනේ. කරලානේ. එන විපාකයක් එයි. අද ඉඳලා යහපත් වෙන්න. මේ මොහොත යහපත් කරගන්න. මේ මොහොත නිවැරදි කරගන්න. බුදුදහමේ උපදේශනේ. එහෙනම් ඔබගේ අවබෝධයට තියෙන බාධකයක් ලෙස තේරුම් ගන්න ඕනි මනසට සාමයක් විවේකයක් නැතිකම, මනසේ තියෙන නොසන්සුන් විසිරුණු ගතිය,
ඊළඟට ඔය පසුතැවෙන්න. කරපු අකුසල් ගැනයි කරගන්න බැරි වෙච්ච කුසල් ගැන. නරක වැඩ ගැනයි කරපු නැති හොඳ වැඩ ගැනයි. හිතනකොට මිනිස්සුන්ට වර්රි. බුදුදහම යෝජනා කරන්නේ don't worry කියලා තමයි. worry එක යන්න බෑ ගමන. අපි ඕනවට වඩා පසුතැවෙන අය වෙන්න හොඳ නැහැ. වැරද්ද ලෙස තේරුම්. හැබැයි ඒක ඔළුවේ තියා මේක කරන්නේ ඉතින් වැඩක් තියෙද? ඉතින් 999ක් මාර්ග අඟුලිමාල තරම් දෙයක් ඔබ කරලා නැහැ. එයාටත් නිවැරදි වෙන්න පුළුවන් නම් බුදු ධර්මයට අනුව ඇයි අපිට බෑ? අපි අපෙන් වෙච්ච පුංචි අකුසල් කරන වද වෙවි ඇයි අපිට මේ මොකකින් නම් හරි පටන් ගන්න බෑ? යහපත් නිවැරදි ඒක අතිශයින්ම ඊළඟට විචිකිච්ඡා ඩවුට් ඩවුට් කියන එක සැක තියාගෙන අවබෝධ කරගන්න බෑ. සැකයින තේරෙන්නේ. සැකයි නම් මේ කීප එක කරුණක්වත් තේරෙන කාමච්ඡන්දේ තමයි හේතුව කියවට තේරෙන්නේ නැහැ. සැකයි නම් බුදුහාමුදුරුවෝ කියන්නේ සැකයි නම් බුදුහාමුදුරුවෝ කිව්වට ඔය එකමද ව්‍යාපාද තමයි හේතුව කියවට තේරෙන්නේ නැහැ. තීනමින්ද තමයි හේතුව කියවට තේරෙන්නේ නැහැ. උද්දච්ච කුච්ච තමයි හේතුව ඔබට දේවල් අවබෝධ වෙන්න කියලා මම කිව්වනේ දැන් කර්ම හතර. ඒ හතරවත් තේරෙන්නේ නැහැ සැකයි. බනවල ඕවා කිව්වට ඕවම නෙමෙයි. මට නොතේරෙනව නෙමෙයි. මට තේරුම් ගන්න බැරි වෙන්න මෙයාලා ඉන්නවා. එක්ක යා දක්ෂ වුණේ නැහැ මාට තෝරන්න. දැන් අපි එළියට දාන්නේ බුදුහාමුදුරුවෝ ගැන සැක වෙන්න. අපිට භාග්‍යවතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාවක් තියෙනවා. කොන්ෆිඩන්ස් එක අපිට තියෙනවා. ඒ ශ්‍රද්ධාව ඇතුලේ තමයි අපේ සැකය කියන එක විචිකිච්ඡාව කියන එක අපෙන් ටික අයි. සැකය එක අහංගිතයට වැඩන්නේ. තේරුම් ගන්න. සැකයෙන් අහංගින මිනිස්සු කරන්නේ ඇත්තටම මේ සැකය තහවුරු කරගන්න කරුණු එකතු කරනවා මිසක ඉවර කරගන්න නෙමෙයි. සැකයෙන් අහංගින මිනිස්සු අහංගින්නේ මේ සැකය තහවුරු කරගන්න දේවල් ටික. මම හිතුවා හරියට හරි. ඔය කියුනේ දෙකියුනේ. ඒ අහන්නේ මේ කැලිය අතට. ඒ වෙනුවට මම ඔබට යෝජනා කරනවා විමසිල්ලෙන් අහන්න. යෝනිසෝ මනසිකාරයෙන් අහන්න. අහන් ඉන්න පටන් ගත්ත වෙලේ ඉඳලා අහුම්කම් දීම ඉවර කරනකම් සිහියෙන් නොනිමි. ඒත් මම යෝජනා කරනවා සැකෙන් අහන්න. කවුරු හරි කියන්නේ සැකන ඇත්තටම ඇත්ත එක සාකච්ඡා කිරීම නවත්තලා දාන්න කොහොමද? සැකෙන් අහන්න විදියක් කියලා එයාගේ ඇත්ත තේරුම් ගන්න හම්බ වෙන්නේ නෑනේ. අපොච්චර හොඳ එකක්වත් සැකයි. විචිකිච්ඡාව අපිට දේවල් අවබෝධ කරගන්න, පුද්ගලව අවබෝධ කරගන්න, තැන් අවබෝධ කරගන්න ලොකු බාධාවක්. හැබැයි විමසිල්ල ඕන. බුද්ධ ධර්මයේ විමසිල්ල ප්‍රතික්ෂේප කරන්නේ ඒ පස්සිකෝ ඇවිල්ලා බලන්න. බුදුදහම කියන්නේ නැහැ අන්දේ වගේ පිළිගන්නේ කියලා. බුදුදහම කියන්නේ ඒ පස්සිකෝ ඇවිල්ලාම බලන්න. ඇවිල්ලා බැලුවත් පේනුණු එකම ධාරික කියලා පච්චත්තං වේදිතබ්බෝ. ඒක ඔබේ එක්ස්පීරියන්ස් එක වෙන්න. ප්‍රත්‍යක්ෂ වෙනකන් ඉන්න. ඒක කොච්චර හොඳ ධර්මයක්ද? බුද්ධ ධර්මයේ කියන ශ්‍රද්ධාව හුදු අන්ධ භක්තිය නෙවෙයි. භක්තිය නෙවෙයි. දැන් අපි ෆේත් කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ ශ්‍රද්ධාවට. මොකද ෆේත් කියවම එක වෙනම එකක්. ඒක වෙන ආගමික සංස්කෘතියක් කරා එන එක. බුදුදහමේ කියන්නේ අර තහවුරු වුණාම ඇති වෙන කොන්ෆිඩන්ස් එකක් නේ. ඒ කියන්නේ දෙයක් හොඳට තේරුම් ගන්න තමන් රිසර්ච් එකක් කරලා තමන්ගේ ඒක එක්ස්පීරියන්ස් එක අරගෙන ඒක හරියටම තමන්ගේ විස්ඩම් එකක් බවට පත් වෙනකොට ආන්න කොන්ෆිඩන්ස් ශ්‍රද්ධාව. බුදුදහම කියන්නේ එහෙමයි. එහෙම නැතුව බුදුහාරු කියලා කියන පිළිගන්න මේ ප්‍රසිද්ධ හමුදුරුගේ පිළිගන්න පොතේ තිබුණම පිළිගන්නේ කියන්නේ බුදුදහම කියන්නේ ඒ කාරණාත් වැදගත් කාරණා. හැබැයි ඒ කාරණා වැදගත් කාරණා වුණාට ඔබ ඒක ඔබේ නුවණින්ම වටහාගෙන ඔබේ නුවණින් අවබෝධ කරගෙන ඔබ ඒක පිළිගන්නවද ප්‍රතික්ෂේප කරනවා. මේක සැකයක යන්නේ.
කාත් එක්ක හරි ගෙදර දොරේ හරි සැකෙන දේවල් කරන්න එපා. එතකොට තේරෙන්නේ නැහැ. ඉස්කෝලේ ඉගෙන ගන්නවා නම් යුනිවර්සිටි එකේ ඉගෙන ගන්නවා නම් මේවා කරන වැඩක් තියෙදි කිකි සැක කර යන්න බෑ. එහෙමත් වෙන්නේ නැහැ. වේගය වැඩි වෙන්නේ Taman කරන දේ ගැන Tamanට විශ්වාස තියෙනවා. ඒක හොඳයි. අන්න එතකොට ඒකට වේගය. දරා ගැනීම වෙනවා. ඒකට අවශ්‍ය දායකත්ව දෙන්න හයියනවා. දැන් මේ අපේ මාත්‍යටයි නෝන මාත්‍යටයි දෙන්නට මේ කරන ක්‍රියාව අනිසංස ලැබෙන හොඳ ක්‍රියාවක් මේකේ යටටක් වෙනවා කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. ඒගොල්ලොට තියෙන පැහැදීම විශ්වාසයෙන් ඒගොල්ලෝ ලොකු වගකීමක් ගන්නවා. මේ සිටියකට විතරක් මාව වඩම්මලා බණ දේශනාවක් කරලා ලංකාවට වඩම්මන එකෙත් ලොකු දෙයක් නෙවෙයි. හැබැයි මුළු නිව්සීලන්ත වල හැම සිටියකම දේශනා සංවිධානය කරනවා. ඒක වගකීම් ගන්න එකට ලොකු කොන්ෆිඩන්ස් එකක්. ඒක හරියට සිරිපාදේ යනවා වගේ. සිරිපාදේ යන්න නම් අපිට තියෙන්න ඕන සිරිපාදේ ගැන අපිට විශ්වාසයක්. ඒ කියන්නේ අපි මේ කඳු නැගීම කියන එක අර්ථයෙන් නෙවෙයි නම් සිරිපාදේ යන්නේ. කඳු නගින්න නම් මොකද කොන්ෆිඩන්ස් ඕනේ මට නගින්න පුළුවන් කියන කොන්ෆිඩන්ස් එක තිබුණා නැති. මම නගිනවා කියන එක. දැන් සිරිපාදේ වගේ යනකොට ශ්‍රද්ධාව නෙවෙයි. ශ්‍රද්ධාව නැත්නම් මගදී අමාරුද නැද්ද? මගදී ගොඩාක් අමාරු. ගොඩක් අවුරුදු 30 40 වයස වෙච්ච අය ඔබ දකින්න ඇති මගදී අඬා වගේ නේද? අමාරු වෙන්නේ. හැබැයි අත්තම්මලා සියලු සමහරු ඉන්නවා වයස කිසි ප්‍රශ්නයක් හොඳට යන අවුරුදු 70 වෙච්ච අය සිරිපාදේ. මට හමු වෙලා තියෙන සිරිපාදේ. ඒගොල්ලෝ කියන්නේ එකම දේ මම අහලා තියෙන කොහොමද මේ වයසේ මේ කඳ නගින්නේ? ඒගොල්ලෝ කියන්නේ පාත් මේ වැඳලා මරුණක්. يعني ඒගොල්ලෝට කිසි සැකයක් නැහැ බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩියා කියන එක ගැන කිසි සැකයක් නැහැ. එතන ශ්‍රීපාද සලකුණ තියනවද නැද්ද? ඒක ඒගොල්ලෝගේ ප්‍රශ්න නෙවෙයි. ඒගොල්ලෝ විශ්වාස කරන තියෙනවා. මගදී අහන කට්ටියගේ ප්‍රශ්න තමයි ඒගොල්ලන්ට නල්ලතන්නියට කියපු වෙලේ ඉඳලා හිතෙන්නේ බුදුහාමුදුරු වැඩියමද මොනද ඒකට මේ කන්ද උඩට වැටෙන්නේ ප්‍රශ්න. මේ කොන්ෆිඩන්ස් නැතුව මේක කරන්න බෑ. බුද්ධාගමේ යන්න බෑ. බුද්ධාගමේ කොයි ආගමේවත් යන්න බෑ ශ්‍රද්ධාව නැතුව. ඒකයි අපිට ශ්‍රද්ධාව ඕනේ. හැබැයි අපේ ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනි කොහොමද? අවබෝධය. තේරුම්නේ. සාකච්ඡා සංවාදයේ අහම්කම් දීමේ සිහිනුවණින් මෙනෙහි. එහෙම තමයි ශ්‍රද්ධාවට.